समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अच्चिरं वतयं कायो पटविं अधिशेषति चुद्धो अपेत विज्ञानो निरतं व कलिंगरन्ति सत्पुरुष वासनावंत पिंवतुनि ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකවාසී සියලුම දෙනාට මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසත් ධර්මස්කන්ධයට අයත් ගාථා ධර්මයකුයි ඒ සඳහා මාතෘකා කරන්නට යෙදුනේ. මේ ගාථා ධර්මයෙන් විස්තර කරලා තිබෙන්නේ අපි ලබා ගන්නා වූ ජීවිතයේ පිළිබඳ කරුණු ටිකක්. අච්චිරං වතයං කායෝ පටවින් අධිශෙෂ්‍යති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං ව කලිංගරං. බැලූ බැල්මට අපි ලබාගෙන තිබෙනා වූ ජීවිතය ස්ථිර නැති කැඩෙන බිඳෙන විනාශයට පත්වන එකක් බව දැනගෙන තියෙනවා. ඒත් එක්කම කොයි මොහොතක හෝ මරණයට පත්වෙන බවත් අපි දැනගෙන ඉන්නවා. මේ ගාථා ධර්මයෙන් විස්තර වන්නේ ඒ අදහස. ජීවිතය තුල පවතින විඥාන ධාතුව එමත් නැතිනම් ජීවිතේන්ද්‍රිය අයින් වෙනවද එදාට පුද්ගලයා මරණයට පත් වුණා කියලා කියනවා. ඒ මරණයට පත් වුණාම ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජීවිතය මේ මහ පොළොව මත ඇදගෙන වැටෙනවා. එදාට බැලකට නැති දර කැබැල්ලක් ලෙසයි ලෝකයාව සලකන්ට ගන්නේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ විස්තරය දේශනා කොට වදාළේ තිස්ස කියන හාමුදුරුවන් වහන්සේ මුල් කරගෙන. ඒ කතා වස්තුව විස්තර කරන්නට ප්‍රථමයෙන් ජීවිතය anu කුමක්ද කියන වග සියලු දෙනාටම පහදලා දීම මේ මොහොතේ වැදගත් වන බව අදහස් කරනවා. පින්වතුනි, අපි මේ ලබාගත්තා වූ ජීවිතය බොහෝ දුරට අපි හඳුනාගන්නේ ආත්ම භාවයේ හැටියට. ඇතැම් විට ඔබත් ඔබ සමග ජීවත් වන පිරිසත්
ජීවිතයේ පිළිබඳ කතා කරනකොට භාවිතා කරන්නේ ආත්ම භාවය කියන වචනය. මගේ මේ ආත්ම භාවය දුක්ඛිත ස්වභාවයට පත් කරගන්න හොඳ නැහැ. නිවන් දකින්න තුරාවටම සැපෙන් සැපයට පත් කරගන්න ඕන. ඒ නිසා සිල් ගන්න ඕන, දන් දෙන්න ඕන, භාවනා කරන්න ඕන. තවත් සමහරෙක් තමන් ලබාගත්තා වූ ජීවිතයේ ආත්ම භාවයේ හැටියට හිතාගෙන කතා බහ කරනකොට ප්‍රකාශ කරන්නේ මගේ මේ ආත්ම භාවයට කවරදාකවත් සුවයක් සතුටක් නම් ලැබුණේ නැහැ. ඉපදුන දාපටන් මේ මොහොත දක්වාම විවිධ කරදර, විවිධ දුක්ඛම් කටුළු ලබාගෙන තිබෙනවා. කවදා මගේ ආත්ම භාවයේ සැපවත් වේද කියලා හිතන්න බෑ. මේ විදිහට අදහස් කරනවා. ආත්ම භාවය කියන වචනය අපේ ජීවිතයට කවුරුන් විසින් සම්බන්ධ කරලා තියෙනවද? පින්වතුනි, මේ ලෝකේ ජීවත් වුණ ආදිම මිනිස්සු ජීවිතයේ පිළිබඳව ඉගෙන ගත්තා. ඉගෙන ගන්න අතරත ඔවුන් කල්පනා කෙරුවේ මේ ජීවිතය කවරාකාරයකට හැදිලා තියෙනවද කියලා. ඔවුන් එදා දැනගත්තා මනුස්සය හැටියට උප්පත්තිය ලබන අපි සියලු දෙනාගේම ජීවිතයන් උපාදානස්කන්ධ පහකින් හැදිලා තියෙනවයි කියලා. මේ උපාදානස්කන්ධ ටික රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලායි සඳහන්ව තිබෙන්නේ. මේවටම කියනවා උපාදානස්කන්ධ කියලා. මේ උපාදානස්කන්ධ ටික තනිවම වෙන් වශයෙන්ම හටගන්න පුළුවන් ශක්තියක් ලබාගෙන නැහැ. ඒ අනුව මේ සියලුම දේ එකට සම්බන්ධව එකට කැටිවයි හටගන්නේ. මෙන්න මේ නිසාම එදා මිනිස්සු මේ උපාදානස්කන්ධ පහෙන් සැදුම්ලත් මේ ජීවිතය ආත්ම භාවයේ හැටියට නම් කළා. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන ආත්ම භාවය කියන්නේ කුමක්ද කියලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ හැටියට සිද්ධාර්ථ කුමාරයා ලෙස අන්තිම ආත්මයේ උප්පත්තිය ලබලා පෙර පුරන ලද පාරමිතා ධර්මයාගේ බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝතුරා බුද්ධත්වයේ ලබා ගැනීම උදෙසා සියලු සම්පත් අතහැරලා වනගත වුණා. මහා බෝසතාණන් වහන්සේ උපම් මොහොතේම එම නැකතේම හටගත් සහජාතක වස්තුන් හැටියට සලකන ඇසතු කියන වෘක්ෂ රාජයා සමීපයට ගමන් කරලා සොත්තිය කියන බමුණා පූජා කරන කුස තන මිටි අටත් අරගෙන කඳින් මතසිලුතු සාකා මණ්ඩපයෙන් බබලන ඒ ඇසතු වෘක්ෂ සමීපයට වැඩම කළා. කුසතන මිටි ටික මහා බෝධීන් වහන්සේ අභියස එළලා ඒ මත වැඩ හිටියා. වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ හිමිදිරි උදෑසන සියලු කෙලෙස් ධර්මයෝ නැති කරගෙන ලෞතුරා බුද්ධත්වයේ ලබාගත් බුදුහාමුදුරුවෝ
ආත්ම භාවයයි කියන ලද මේ ජීවිතය අජ්ජත්තික පඨවි ධාතුව හැටියට දැක්කා. කෝ ඉමං පඨවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකං කෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පචෙස්සති. ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අජ්ජත්තික පඨවි ධාතුව හැටියට දැකපු ආකාරය විස්තර වන ගාථාවයි ඒ සඳහන් කරන්නට යෙදුනේ. බුදුහාමුදුරුවෝ බුදු වෙනවත් එක්කම දැක්කා ආත්ම භාවයයි කියන ලද මේ ජීවිතය චතු ධාතු අවස්ථාන වලින් යුක්තයි. ෂඩ්විධ ආයතනයන්ගෙන් යුක්තයි. අට්ඨාරස ධාතුවෙන් යුක්තයි. ද්වාදස ආයතනයෙන් යුක්තයි. පංචස්කන්ධයෙන් යුක්තයි. පංචස්කන්ධේ නාම රූප වශයෙන් බෙදෙන ආකාරය දැක්කා. මෙන්න මේ සියලුම ධර්ම කොටස් වලින් සැදුම්ලත් මේ ජීවිතය අජ්ජත්තික පඨවි ධාතුව හැටියට දැක්කේ. අජ්ජත්තික පඨවි ධාතුව කියන වචනයේ අරුත තමයි අභ්‍යන්තර ලෝකයේ කියන එක. අපි ලබා ගත්තා වූ මේ අභ්‍යන්තර ලෝකය මොන වගේ ලක්ෂණයන්ගෙන්ද යුක්ත වන්නේ කියලා මොහොතක් හිතලා බැලුවොත් සැබවින්ම අපට අවබෝධ කරගන්න පුළුවන් ජීවිතය anu කුමක්ද කියලා. පින්වතුනි, අජ්ජත්තික පඨවි ධාතුව හෙවත් අභ්‍යන්තර ලෝකේ හටගෙන තිබෙනා වූ මේ ධර්ම කොටස් අතරත චතු ධාතු අවස්ථාන කියන ධර්ම කොටස් පිළිබඳ චූටි විස්තරයක් සියලු දෙනාටම කියලා දෙනවා. මේ ධර්ම කොටස් ටික මනවින් අහන්න. අහනවා වගේම සිතේ තැම්පත් කරගන්නට මහන්සි ගන්න. සිතේ තැම්පත් කරගන්නා වූ දහම් කරුණු අනුව ජීවත් වෙන්නත් උත්සාහ කරන්න. ඒකාන්තයෙන්ම ඔබට ධර්මයෙන් ලබන්න පුළුවන් වන උත්තරීතර සැනසීම උදා කරගන්න පුළුවන් ශක්තියයි ලැබෙන්නේ. චතු ධාතු අවස්ථාන කියන බණපදය ඇසූ සැනින් ඔබට හැඟෙන්න පුළුවන්. තේරුම් ගන්නට අපහසු, අවබෝධ කරගන්නට අපහසු ගැඹුරු බණපදයක් කියලා. ඔබට එහෙම හිතුණට ඔබ හොඳින් බණ ටික ඇහුවොත් බොහොම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් බණපදයක් බව අවබෝධ වෙයි. පින්වතුනි, චතු කියන්නේ හතරකට, ධාතු කියන්නේ කොටස් වලට, චතු ධාතු කියන්නේ ධර්ම කොටස් හතරකට, ධාතු කොටස් හතරකට. මේ ධාතු කොටස් හතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මෙන්න මේ ධර්ම කොටස් හතර අපි ලබා ගත්තා වූ ආත්ම භාවයේ හැටියට සලකන, අභ්‍යන්තර ලෝකයේ හැටියට සලකන ජීවිතය සකස් වීම සඳහා හේතුකාරක වෙලා තියෙනවා. ධාතු කොටස් හතරත පළමු වන එක පඨවි ධාතුව. පොය දවසක විහාරස්ථානයකට ගියොත් තෙරුවන් සරණ ගිහිල්ලා අෂ්ටාංග උපෝසත සීලේ පිහිටලා සිල්වන්ත වුණොත් හවස සිල් පවාරණය වන තෙක්ම
ඔබ අහන්නේ ඔබ කතා කරන්නේ මෙන්න මේ කියන්නා වූ චතු ධාතු අවස්ථාන පිළිබඳව. මේ ධර්ම කොටස් 4 පිළිබඳව. පඨවි ධාතුව කියන්නේ කුමකටද? පඨවි කියන වචනේ තේරුම කුමක්ද? තදයි. කඩන්ට බිඳින්ට අපහසුයි කියන එක. තද ගතියෙන් යුක්ත කඩන්ට බිඳින්ට අපහසු වන අපේ ශරීරයේ තිබෙනා වූ පඨවි ධාතුවට අයත් ශාරීරික ධර්ම කොටස් ටික මොනවද? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු මහත් ලෝකයාටම කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම්මස්නහර ටික, ඇට මිදුළු ටික, අතුණු බහන්, අක්මාව, වකුගඩුව, හදවත, නොතිරෝපු ආහාර මේවා තද ගතියෙන් යුක්තයි. ඒ නිසාම මේ සියල්ල පඨවි ධාතුවට අයිති වෙන ශාරීරික කොටස් වශයෙන් හඳුන්වලා තියෙන්නේ. හිසේ හටගත් කෙස් ටික ගැන අපි කල්පනා කළොත් බලන්න අපි මොන විදිහේ ආසාවක්, ආදරයක්, ගෞරවයක් ඇති කර ගන්නවද? හිසේ හටගත්තා වූ කෙස් පිළිබඳව අපි චූටි අවධියේදී 6-4 තේරුම් කරගන්න පුළුවන් කාලයේදී හිතලා තියෙන්නේ මගේ හිසේ හටගත්තා වූ කෙස් ටික නම් කවරදාකවත් කැඩෙන්නෙත් නෑ, ගැලවෙන්නෙත් නෑ, බොහොම ශක්තිමත් කියලා. හොඳයි හිතලා බලන්න. ඔබ මේ විදිහේ අදහසක් ඇති කරගත්තේ නැද්ද කියලා? ඇති කරගත්තා. ශරීරයේ පුරාටම හටගත්තා වූ ලොම්ගස් පිළිබඳව මේ විදිහේම අදහස් ඔබ ඇති කරගත්තා. මගේ ශරීරයේ හටගත්තා වූ ලොම්ගස් ශක්තිමත්, කැඩෙන්නෙත් නෑ, ගැලවෙන්නෙත් නෑ. එනිසාම පුදුමාකාර විදිහේ ආදරයක්, ගෞරවයක් ඒවා කෙරෙහි ඇති වුණා. අපේ ශරීරයේ පුරාවටම තියෙන සම පිළිබඳවත් එහෙමයි. අපේ ඇඟිලි තුඩුවල හටගෙන තිබෙනා වූ නියපොතු බොහොම ශක්තිමත්, කැඩෙන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ කියලා අපි අදහස් කරගත්තා. ඊළඟට මුව තුල තියෙන දත් ටික අපි කොච්චරනම් කැමැත්තකින් පිරිසිදු කරනවද, ආරක්ෂා කරනවද? දත්වල තිබෙනා වූ ශක්තිය පෙන්වන්නට ඇතැම් උදවිය යකඩ කම්බි හපල දෙකට නවල පෙන්නනවා. එහෙමත් නැත්නම් මහා බරක් ඇති වාහනයක කඹේ ගැට ගහලා ඒ කඹේ කෙළවර දත් වලින් හපාගෙන වාහනේ ඇදලා පෙන්නනවා. මේ දත්වල තිබෙනා වූ හයිය පෙන්වන්නට. එයින් අපි අදහස් කරන්නේ මොකද්ද? හිස තුල හටගත්තා වූ කෙස් ටිකත්, ශරීරයේ පුරාවටම හටගත්තා වූ ලොම්ගස් ටිකත්, ඇඟිලි අද්දර වැඩුණා වූ නියපොතු ටිකත් බොහොම ශක්තිමත්, කැඩෙන්නෙත් නෑ, ගැලවෙන්නෙත් නෑ කියලා. මෙන්න මේ සිත තුල මේ සඳහන් කරන්ට යොදුනා වූ වස්තුන් පිළිබඳව තද ගතියක් ඇති වෙනවද? තද ගතියෙන් යුක්තයි කියලා සිතවිල්ලක් හට ගන්නවද? අන්නේ සිතවිල්ලට ගොදුරු වන වස්තුන් තමයි පඨවි ධාතුවේ හැටියට අපට අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. මේ ආකාරයට එදා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ
මේ අභ්‍යන්තර ලෝකේ හටගෙන තිබෙන්නා වූ පඨවි ධාතුවට අයත් ශාරීරික ධර්ම කොටස් පිළිබඳව දේශනා කළා. පින්වතුනි, ධාතු කොටස් හතරට දෙවෙන්න තමයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියන්නේ මොන වගේ අදහසක් ඇතුවද? එහෙමත් නැතිනම් මේ බණ පදයෙන් විස්තර කරන්නේ කුමන තේරුමක්ද? එකට සම්බන්ධ, එකට කැටිව ගලාගෙන බසින වස්තුන් පිළිබඳව. අපේ ශරීරයේ පුරාවටම මෙන්න මේ ධාතු කොටස් තියෙනවද? තියෙනවා නම් ඒවා මොනවද? තුන් ලෝකේටම ශ්‍රේෂ්ඨ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශරීරය තුල පවතින පිත්ත, සෙම, සැරව, ලේ, දහදිය, කඳුළු, උරුණු තෙල්, මේද තෙල්, කෙලසොටු මුත්‍රා ආදිය ශරීරය තුල පවතිනා වූ ආපෝ ධාතුවේ හැටියට ඇතැම් අවස්ථාවකදී ඔබ සමීපයට යම් කිසි කෙනෙක් ඇවිදින් ඔබට කිව්වොත් මගේ ශරීරයේ හරියට වේදනාව හටගන්නවා. ඒ වේදනාව හටගන්නේ පිට නිසා. හැබැයි ඒ තැනැත්තාට කියන්න බෑ මගේ අසවල් තැන පිට තියෙනවයි කියලා. රෝගයේ පිළිබඳව අහගෙන ඉන්න තැනැත්තාටත් නිශ්චිත වශයෙන් හිතා ගන්නට බෑ. මේ තැනැත්තාගේ ශරීරයේ අසවල් තැන තමයි පිට තියෙන්නේ. ඒ නිසා තමයි වේදනාව දුක හටගත්තේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මුළු මහත් ලෝකයාටම දේශනා කළා. කොහොමද මේ ශරීරයේ පිට තිබෙන්නා වූ ආකාරය පිළිබඳව. ඇලක් දොලක් ගංගාවක් මුහුද ළඟට නොගියපු කෙනෙක් නැති තරම්. ඔබ ඇලක් ළඟට ගියොත් දකින්නේ ගලාගෙන බසින්නා වූ ජලය. මේ ගලාගෙන බසින ජලය කොතනින්ද හටගත්තේ? එක්ක කඳුනක් මුදුනකින්, එහෙමත් නැතිනම් කඳු බෑවුමකින්, කුඩාම කුඩා දියසීරාවකින් ආරම්භ වන මේ ජලය එකට ඒක රාශි වෙලා ගලාගෙන බසිනවා. ඒ ගලාගෙන බසින ජලය ඇලක් ළඟට ගිය තැනැත්තා දකිනවා. ජලය දකින ඒ තැනැත්තා කල්පනා කළොත් මේ වතුර පාර කොතනින්ද හටගත්තේ? යම් තැනකින් හටගත්තද ඒ මොහොතේ පටන් ගලාගෙන බසින මේ ජලයේ කෙළවර කොතනද? ඒ කෙළවර දක්වාම බලාගෙන ගියොත් ගලාගෙන බසින ජලයේ තිබෙන එකම ලක්ෂණය දකින්න පුළුවන්. ඒ දකින්න පුළුවන් ලක්ෂණය තමයි දියසීරාව හටගත් තැන සිට ගලාගෙන බසින ජලයේ කෙළවර දක්වාම එකට සම්බන්ධව, එකට කැටිව, එකට බැඳිලා ඒ ගලාගෙන බසින ජලය ගලාගෙන යන ආකාරය. මනුස්සයෙකුගේ ශරීරයක පවතිනා වූ පිත කියන ධාතුවත් අන්න එහෙමයි. කෙස් ගහේ සිට පාදේ නියපොත දක්වාම කල්පනා කළ බැලුවොත් මුළු ශරීරයේ පුරාවටම පිත ධාතුව තියෙනවා. ඒ පිත ධාතුව ශරීරයේ පුරාවටම අස්සක් මුල්ලක් නෑරවම ගමන් කරනවා.
මෙන්න මේ ආපෝ ධාතුවට අයත් පිත ධාතුව කවරදාක්වත් සත්වයකට සතුටක් සැනසීමක් නිවී සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් තත්වයක් ඇති කරන්නේ. ඒ නිසා තමයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ සංඛාරා පරමා දුක්ඛ කියලා. හොඳයි කියන සැපයි කියන මහත් වූ වාසනාවක් කියලා හිතන මේ ජීවිතයේ කවරදාකවත් සුවය සතුටක් මෙන්න මේ ආපෝ ධාතුවට අයිති වෙන ශාරීරික ධාතු කොටසින් සිද්ධ කරන්නේ නැහැ. එනිසායි අපි නිතර දෙවේලෙම දුකයි කියන වචනය භාවිතා කරන්නේ. පිත නිසා රෝගාතුර භාවයට පත්වන තැනැත්තාත් ප්‍රකාශ කෙරුවේ මේ ආපෝ ධාතුවට අයිති වෙන මේ ධාතු කොටස නිසා මට අප්‍රමාණ දුකක් වේදනාවක් දැනෙනවා. ඒ දුක වේදනාව හටගත්ත මේ අභ්‍යන්තර ලෝකයේ යම් කිසි මොහොතක සුවපත් කරගත්තොත් අන්න එතෙන්දී පිත ධාතුව හේතුවෙන් ඇතිවන්නා වූ රෝග ලක්ෂණේ නැති කරගන්න පුළුවන්. එවිටයි නිරෝගී සම්පත්තිය උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ශරීරයේ පවතිනා වූ සෙමත් එහෙමයි. අපේ අම්මලා තාත්තලා මුතුන් මිත්තෝ එහෙමත් නැත්නම් වැඩිහිටි පිරිස් බාල පිරිස් අහලා තියෙන්නේ ඉගෙනගෙන තියෙන්නේ අවබෝධ කරගෙන තියෙන්නේ පපුවේ සෙම තියෙනවා. උගුරේ සෙම තියෙනවා. උගුරේ සෙම තියෙන නිසාම කතා කරන්න බෑ. කතා කරන්න අපහසුයි කියලා කියනවා. පපුවේ සෙම තියෙන නිසා මහන්සිය ඇති වෙනවයි කියලා කියනවා. හැබැයි අපට ඒ විදිහට පිත කියන ධාතුව පිළිබඳව එච්චර අවබෝධයක් ලබා ගන්නට බැරි වුණා. සෙම ධාතුව පිළිබඳව කතා කරනකොට වැඩිහිටියන්ගේ මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආපු ලක්ෂණයක් හැටියට නිතර නිතර භාවිතා කරපු එකක් හැටියට අපි අවබෝධ කරගත්තා. උගුරේ සෙම බැඳිලා තියෙන නිසා කතා කරන්න බෑ. ඒ නිසා බෙහෙත් ටිකක් ගත්තොත් අපට ඒ සනීප කරගන්න පුළුවන්. පපුවේ සෙම තියෙන නිසා මහන්සිය ඇති වෙනවා. බෙහෙත් ටිකක් ගත්තොත් ඒක සනීප කරගන්න පුළුවන්. මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු මහත් ලෝකයාටම දොලක් ළඟට ඔබ ගියාද දොලේ ගලාගෙන බසින ජලය ඔබ දකිනවා. ඒ ගලාගෙන බසින ජලය යම් තැනකින් ආරම්භ වුණාද ඒ ආරම්භක වුණ ස්ථානයේ සිට මේ ගලාගෙන බසින ජලය දකින්න තැන දක්වාත් එකට සම්බන්ධව එකට කැටිව එකට බැඳිලා ජලයේ ගලාගෙන බසින බව. මෙන්න මේ එකට සම්බන්ධව එකට කැටිව පවතිනා වූ මේ ශරීරයේ පුරාවට පවතින මේ ධාතුව ආපෝ ධාතුව හැටියට සඳහන් කරන්නේ. පින්වතුනි දීර්ඝ විස්තරයක් ඔබ සියලු දෙනාටම සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. බොහෝ වෙලාවක් ගතවන නිසා තවත් දවසකදී ඔබ සියලු දෙනාටම මේ ධාතු කොටස් පිළිබඳව දීර්ඝ විස්තරයක් දේශනා කිරීමේ අදහස ඇතුව ධර්මානුශාසනාව අවසන් කිරීම සඳහායි මගේ මේ සූදානම. අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං ව කලින්ගරං.
අපි ලබාගෙන තිබෙනා වූ ජීවිතය ආයුෂයත් උණුසුමත් විඥානයත් නිසාම ජීවත් වෙනවා. හැමදාම අපට ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ යම් මොහොතක මෙන්න මේ ධාතු කොටස් මේ ධර්ම කොටස් ටික ශරීරයෙන් අයින් වෙනවද එදාට මරණයටපත් වෙනවා. අන්නේ මරණයටපත් වීම යම් කිසි කෙනෙකුට නැති කර ගන්න පුළුවන් නම් අන්නේ තැනැත්තා සැනසෙන්නේ අමා මහ නිවන උදා කර ගැනීමෙන්. මෙන්න මේ ශාන්ත නිවන බුද්ධ ආදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන්ට යෙදෙන නිවන සාක්ෂාත් කර ගන්නට නම් අපි පුණ්‍ය ධර්මයෝ සිද්ධ කර ගන්නට ඕන. දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. මේ ත්‍රිවිධ පුණ්‍ය ධර්මයෝම සිද්ධ කර ගන්නට ඕන. පුණ්‍ය ධර්මයන්ගෙන් පිරුණ ජීවිතය යන්තරමක හෝ සැනසීමක් මේ සසර ගමනේ ලබනවා. මෙලව සැනසෙන්ට වාසනාව ශක්තිය ලබනවා. පරලොව ජීවිතයේ සපවත් කරගන්නට වාසනාව ශක්තිය ලබනවා. මෙලවත් පරලොවත් දෙකේදීම සැනසීම උදා කරගත්තා නම් ඒ තැනැත්තා දිව්‍ය මනුස්ස දෙගතියේම සැරිසරනවා. කවරදාකවත් මහා දුක් ඇති අපායවල් වල උප්පත්තිය ලබන්නේ. පින්වතුනි, මෙන්න මේ සතුට ඇති කර ගන්න නම් අපි කල යුත්තේ එකම එක දෙයයි. ජීවිතයේ පරදුවට තබාගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් අපට නැහැ කියලා හිතලා බුදුරජාණන් වහන්සේව සරණ යමු. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ස්වාසෝ දහසත් ධර්මස්කන්ධේ සරණ හැර වෙන සරණක් නැහැ කියලා හිතලා ස්වාසෝ දහසත් ධර්මස්කන්ධේ සරණ යමු. මහා සංගරුවනේ සරණ හැර වෙන සරණක් නැතයි කියලා අදහස් කරගෙන මහා සංගරුවන සරණ යමු. තෙරුවන් සරණ යන සදහැතියක් හෝ සදහැවතෙක් බවට පත් වෙමු. ඔබට සුරක්ෂිත කරගන්න පුළුවන් වන පංචශීල ප්‍රතිපදාව නම් පංචිල් පද පහත් සමාදන් වෙමු. සමාදන් වෙන පංචිල් පද පහ ජීවිතයේ පරදුවට තබාගෙන සුරක්ෂිත කරගමු. අන්න එවිට ඔබ වාසනාවන්ත ශ්‍රේෂ්ඨ උදාර තැනැත්තෙක් බවට පත් වෙනවා. අන්නේ ශ්‍රේෂ්ඨත්වය තමයි නිවන් දකින තුරාවටම සංසාරයේ මහත් වූ සැපයන් උදා කර ගන්නට වාසනාව සලසන්නේ. ඔබට ඒකාන්තයෙන්ම පුළුවන් දෙලොව සැනසීම උදා කර ගන්නට. නිතර නිතර සිහියෙන් යුක්තව තුන්වන්ගේ ගුණ සිහිපත් කරන්න. ඔබට තෙරුවන් සරණයි. අද මේ චූටි ධර්මානුශාසනාවේ දායකත්වය උසුලනවා ඉතාලියේ පදිංචි කුසානී වැන්ඩකෝන් මැතිණිය ඇතුළු පවුලේ සියලුම දෙනා. මේ පිරිස බලාපොරොත්තු වෙනවා වැන්ඩකෝන් පියාණන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්න. සරත් නානායක්කාර, භාතිය සමරවීර, සුරංගනී වැන්ඩකෝන්, සංජය අපුආරච්චි මේ සියලුම දෙනා සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරන්න. කුසානි වැන්ඩකෝන් මැතිණියට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අපි සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තියේ බලය මිය පරලෝකීය වැන්ඩකෝන් පියාණන් ඇතුළු කොට ඇති සියලුම දෙනාට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා පරලොව ජීවිතයන් සැපවත් කරගෙන සාන්තුව නිවනින් සැනසෙත්වා කියන අදහසින් යුක්තව
මාත් එක්ක එකට ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ පින් කැමැති සියලුම දෙවියන්ටත් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ධර්මය අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වන සියලුම දෙවියන් ඉතාලියේ පදිංචි කුසානි වැන්ඩකෝන් මැතිනියට බලපාන කරදර බාධක ග්‍රහපල වෙත්තන් සියල්ල දුරු කරලා ආශිර්වාදේ සලසත්වා. එතුමිය ප්‍රධාන කොට ඇති මෑණියන්ටත් පවුලේ සියලුම දුවා දරුවන්ටත් කරදර බාධක දුක්ඛම් කටළු වෙත්නම් සියල්ල දුරු කරවා ආශිර්වාදේ සලසත්වා. එදිනෙදා කරන කියන දැහැමි කටයුතු සාර්ථක කරගන්නටත් රැකී රක්ෂාදී කටයුතු සාර්ථක කරගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය සලසත්වා. දෙවියෝ සාන්තු නිවනින් සැනසෙත්වා කියන අදහසින් යුක්තව ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.